හරි. හැමෝම ජොයින් වෙන්නකෝ. රයිට් අපි කතා කරගෙන යමු කට්ටිය ජොයින් වෙනකල්. හරි එතකොට අන්න දැන් මෙතනදී ගත්තොත් එහෙම අර ප්‍රශ්න පද සම්බන්ධයෙන් මම කතා කරගෙන ආවේ. ඉතින් ප්‍රශ්න පද සම්බන්ධයෙන් කතා කරගෙන ප්‍රශ්න පද අපිට භාවිතා කරන්න පුළුවන් සම්බන්ධක පද විදිහට. දැන් මේ වගේ. දැන් උන ඩිරෙක්ට් ස්පීච් වලදී අපි කියනවා අම්මා මගෙන් ඇහුවා ඔයා මොනවද කෑවේ කියලා. එතකොට අපි අන්න ලියනවා mother asked double inverted commas ඇතුළේ ලියනවා what did you eat? what did you eat කියලා අපි ලියනවා වාක්‍යය. හරිනේ එහෙමනේ සිද්ධිය උනේ. ඊට පස්සේ අපි ඉන්ඩිරෙක්ට් ස්පීච් වලදී ලියනවා ඔන්න ඔයාලා නිකන් හිතින් බලන්න මේ වාක්‍යය. mother asked what I ate. ඒ තමයි වාක්‍ය නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. ඒක වෙනම අරන් කතා කරන කොටසක්. හරි. මම ඕන ඊළඟ දවසේ ඒ කොටස ඕනනම් කියලා දෙන්නම් ඔයාලට අමතර කරුණක් විදියට වගේ. ඒකට පොඩි නෝට් එකක් තියෙන්න ඕනේ. ඒකට අදාළ කරන ටියුට් එක මම ඕනනම් ළමසදී දාන්නම්. ඒ කියන්නේ ඔයාලා ඊළඟ පන්ති දවසේ චුටි සටහනක් ඔයාලට මම කියලා දෙන්නම්. රයිට්. දැන් අපි බලමු ඊළඟට ප්‍රශ්නයක් වන විට අන්න මම කිව්වා ask කියන එක ගන්න කියලා reporting verb එකට. ඊළඟට conjunction එක විදිහට අපි ගන්නේ WH words මේ දාලා තියෙනවා. ඊළඟට ප්‍රශ්න පදයක් නැතිනම් අපි ගන්නවා weather කියන එක. මේක වෙනම කතා කරන මාතෘකාවක්. weather කියන එක. right? ඒක අර that ගේ අනිත් එක කිව්වනම් ඒත් හරි. මම දන්නවා ඔයා හොඳයි කියලා. I know that you are good. ලියන්නේ එහෙම. I know that you are good කියලා ලියන එක මම දන්නවා ඔයා හොඳයිද නැද්ද කියලා. අන්න ඒ වගේ වෙනස් කරන්න පුළුවන්. I know whether you are good කියලා මෙන්න මේ whether කියන වචනේට. right? ඒක අපි වෙනම කතා කළ යුතු දෙයක්. ඊළඟට අන්න ප්‍රශ්නයට ලැබෙන පිළිතුර අදාළ කාලයට අනුව ලියයි. දැන් බලන්නකෝ අර මම කිව්ව එක අම්මා ඇහුවා ඔයා මොනවද කෑවේ කියලා. දැන් ඔයා මොනවද කෑවේ කියලා අහපුවම අපි කියන්නේ මම කෑවේ මේවා කියලානේ. අන්න එතකොට ඒක තමයි ඒ උත්තරේ තමයි අපි වාක්‍යයේ සම්බන්ධ කරන්න ගන්නෙ. හරියට නිකන් මේ වගේ. Mother asked what I ate. ඒ විදිහට තමයි වාක්‍ය නිර්මාණය වෙන්නේ. අපි ඒක ටිකක් දීර්ඝව කතා කරනවා පස්සේදී. right? ඊළඟට අන්න විධානයක් වෙන අවස්ථාවලදී මේ තියෙන්නේ විධානයක් වෙනකොට අපි කරන්නේ මොකද? reporting verb එක. say. දැන් හිතන්න ප්‍රින්සිපල් සර් කිව්වා අපිට ඔෆිස් එකට එන්න කියලා. Principal sir said me come to office. ඒක විධානයක්. come to the office කියලා අන්න කිව්වා. ඊළඟට principal sir told me double inverted commas ඇතුළේ ලියනවා come to the office. Principal sir asked me to come to the office කියලා ලියන්න පුළුවන්. දැන් asked me double inverted commas ඇතුළේ come to the office. Principal sir commanded අපි මොන හරි හොඳ වැරද්දක් කරලා නම් principal sir commanded me come to the office double inverted commas ඇතුලේ. අන්න එතකොට අපි ලියන්නේ මේ තියෙන්නේ. දැන් ඊට පස්සේ මේක ඇත්තටම උදාහරණ මෙතන දක්වලා නැහැ. ටිකයි මම දක්වලා තියෙන්නේ. දැන් එතන මේ වගේ දෙයක් එන්නේ. නොතේරුණ කොටසක් තියෙනවා නම් අහන්න මම උදාහරණ වැඩි ගාණක් කියන්නම් ඔයාලට. දැන් මේ වගේ දෙයක්. principal sir principal කියලා ලියන්නේ මෙහෙම. principal කියලා මතක තියාගන්න වැඩිපුරම ඉස්කෝලේ ඩිරෙක්ටර්ස්ලා එහෙම නැතිනම් අධ්‍යක්ෂකවරු ආපුවම වැඩිපුරම බයෙන් ඉන්න එහෙම නැත්නම් වැඩිපුරම ඉස්කෝලේ පල් වෙන කෙනා තමයි ප්‍රින්සිපල් මේ තියෙන්නේ. ආන්න එහෙම මතක තියාගන්න.
එතන වරදින්නේ නැහැ. දැන් මෙහෙම කියලා ලිව්වොත් එහෙම වැරදිලා හරි ප්‍රින්සිපල් කියලා ලිව්වොත් එහෙම ප්‍රින්සිපල් කියන්නේ මූල ධර්මය. ඒ හින්දා වරද්ද ගන්න එපා. ප්‍රින්සිපල් කියලා මතක තියාගන්න. ප්‍රින්සිපල් asked double inverted commas ඇතුලේ අපි ලියනවා come to the office. come to the office. office එකට එන්න. ඔන්න එයා විධානයක් දුන්නා අපිට. මොනවාරි හොඳ වැරද්දක් කරලා කියලා හිතන්නකෝ අපි. ඔන්න ඔහොම දෙයක් එයා කිව්වා. ඩිරෙක්ට් ස්පීච් වලින් තමයි අපි ඒක දක්වලා තියෙන්නේ. අන්න දැන් ඉන්ඩිරෙක්ට් ස්පීච් වලදී අපි ඒක දක්වන්නේ මෙන්න මේ විදිහට ද කියලා දාන්න ඕනේ. ඉස්කෝලේට මින් එක ප්‍රින්සිපල් කෙනයිනේ. The principal asked දැන් බලන්න මම කියලා තියෙනවා විධානයක් දෙනකොට ඇතයාර්ථයෙන් to ගන්න කියලා නැතාර්ථයෙන් not to ගන්න කියලා. එහෙම දාලා තියෙනවනේ මේ තියෙන්නේ. ඇතනාර්ථයෙන් to මොන හරි කිසියම් ක්‍රියාවක් කරන්න කිව්වනම් to ලියන්න ඕනේ. කිසියම් ක්‍රියාවක් කරන්න එපා කියලා කිව්වනම් not to කියලා ගන්න ඕනේ. අපි කලින් ඒක කතා කරලා තියෙනවා මම හිතන්නේ. ඔව් ask to not to කියලා අපි කතා කරේ. එතන the principal asked අපි ලියන්න ඕනේ. දැන් අන්න ඔෆිසර් එන්න කියලා කියන ක්‍රියාවක් කරන්න කියලානේ කිව්වේ. to දැන් comeද goද? මට ඒක කියන්නකෝ. ප්‍රින්සිපල් කිව්වා come to the office කියලා වුණ මට අත දික් කළා කිව්වා. you come to the office කියලා කිව්වා. ඊට පස්සේ දැන් මම මේක වෙන කෙනෙක්ට කියනවා. ප්‍රින්සිපල් සර් කිව්වා මට ඔෆිස් එකට එන්න කියලාද යන්න කියලාද? ඒකට උත්තරය දෙන්න බලන්න. තේරුණා නම්. චුට්ටක් හිතලා. ප්‍රින්සිපල් සර් මට කිව්වා මට ඔෆිස් එකට එන්න කියලාද යන්න කියලාද? හරි. එතකොට දැන් අපි බැලුවොත් එහෙම දැන් ඔව් එන්න කියලා මේ රිප්ලයි ටිකක් ආවා. එතකොට the principal asked to go to the office ද come to the office ද? අන්න ඒක කියන්නකෝ. ඔව් ඒක චුට්ට අර දෙකම කියලා බැලුවම වෙනස තේරෙනවා ඔයාලට. the principal asked to come to the office go to the office. දැන් අපි මේ වෙන කෙනෙක්ට කියන්න යන්නේ. go to the office තමයි එන්නේ. ඒ ඇයි කියලා තමයි මම කියන්න යන්නේ. ඔන්න බලන්න go to the office කියලා එන්න ඕනේ. ask to go to the office. දැන් ඔබ බලන්නකො මම මේක උදාහරණයක් කියන්නේ රූපයකින් දක්වන්නම්කො මෙන්න මේ විදිහට. එතන නොතේරුම් කොටසක් තියෙනවා නම් මේක අහන්න ඔයාලා මේ මෙන්න මේ වගේ. දැන් ඔන්න ප්‍රින්සිපල්ස් තමයි මේ ඉන්නේ ඕන ඉන්නවා. ඕන ප්‍රින්සිපල්ස්. මේ ටයි එක යාගේ. ටයි එක. ඕන ටයි එක. ඕන දැන් ප්‍රින්සිපල්ස් දැන් හිතලා අපි මොන හරි ලොකු වැරද්දක් කරලා තියනවා කියලා. අන්න. ඕන දැන් මට දත දික් කරලා කියනවා you come to the office කියලා කියනවා. දැන් ඔන්න මම මෙහෙම ඉඳගෙන ඉන්නවා ඩෙස්ක් එකේ. ඔය තියෙන ඩෙස්ක් එක. ඔන්න දැන් පන්තියේ අපි බබා වගේ දැන් ඔන්න හිතන හොඳ වලියක් ගිහලා දැන් මම ඉස්කෝලේ ඉන්න හෙන දාමරිකා වගේ චණ්ඩියා නම් එහෙම කියලා හිතන්නකෝ. එහෙම නෑ මං. එහෙම කියලා හිතන්නකෝ. එතකොට ඔන්න දැන් අපි එහෙම ඉන්නවා. දැන් ඔන්න පන්තියේ තව ළමයිනුත් ඉන්නවා. ඔහොම ඉන්නකොට you අන්න කියනවා සර් කියලා සර් අපිට සර් මට කියන්නේ come to the office. හරි දැන් ඔන්න මම ගෙදර ඇවිල්ලා දැන් හිතන්න ඔන්න ලොකු හොඳට ගහලා ඉවරලා ගුටි කාලා ඉවරලා ගෙදර ඇවිල්ලා අන්න මම කියනවා අම්මා අද ලොකු සර් මට ඔෆිස් එකට එන්න කිව්වද? දැන් අපි සිංහලෙන් කියනකොට එන්න කිව්වා කියලා තමයි ලියන්නේ. දැන් හිතන්න අපි ගෙදර කියලා කිව්වා කියලා. ඔන්න අපි ගෙදර ගිහලා ඔන්න අම්මට කියනවා අම්මා ලොකු සර් මට අද කිව්වනේ ඔෆිස් එකට මොකද්ද? යන්න කියලා. ඒ වගේ ඒ කියන්නේ එතන ගැලපෙන යන්න කියන එක. ඒක අතන උදාහරණයක් ගත්තාම දෙකම එක වගේ තේරෙන්නේ. රයිට් එතනට එන්නේ go කියන එක. ask me to go to the office. ලා එහෙම වෙනසක් එනවා එතන. මානේ වෙනවා. රයිට්. ඔව් භාග්‍යයක තේරුන්නේ නැහැ කියන. හරි අපි මෙහෙම උදාහරණයක් ගමු තව එකක්. මෙහෙම එකක් බලමු. දැන් ප්‍රින්සිපල් එක උදාහරණ නැතුව. ඇත්තටම මෙහෙම ගොඩක් වෙලාවට ඒකම තමයි දෙන්නේ. දැන් මෙහෙම කිව්වොත් එම තව උදාහරණයක්. මගේ යාළුවා my friend told me මගේ යාළුවා මට කිව්වා give me your pen.
right? give me your pen කියලා කිව්වා. එතකොට අපි ඒක ලියන්නේ කොහොමද? my friend told me to give her my pen. තේරුණාද දන්නේ නැහැ ඒක. ක්‍රියාපද ඇත්තට මෙතන වෙනසක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. අරකට ඒ වගේ අවස්ථාවක් ප්‍රින්සිපල්ගේ කතාව. එතන කම් කියන එකත් ගැලපෙනවා. මම ඒක වැරදි කියන්නේ නැහැ. හැබැයි වඩා අර තේරුම අතින් බැලුවහම වඩා ගැලපීම තියෙන ගෝ කියන එක එතනට. right? දැන් මම පස්සේ කිව්ව එක තේරෙනවද? මගේ හොඳම යාළුවා මට කිව්වා ඔයාගේ පෑන දෙන්න ඔයාගේ පෑන මට දෙන්න කියලා. ටයිප් කරලා පෙන්නන්නද ඒක? right. මෙන්න මේ වගේ එකක් කිව්වම. ඔව්. හරි. මම දැන් කිව්ව උදාහරණේ පෙන්නලා ඉවරලා මම අම්බ ටිකක් කියලා දෙන්නම් ඈ. දැන් ඔන්න බලන්නකෝ. දැන් මගේ හොඳම යාළුවා කියලා අපි ලියන්නේ නැත්නම් අපි නමම ගමුකෝ. අපි ගමු සාමා කියලා ගමුකෝ උදාහරණයක්. Sama asked. නේද? Sama told. Sama told. ඔන්න හොඳට අහන්නකෝ. Sama told give me දැන් මේක විධානයක් නෙමෙයි. give me your pen. ඔන්න right. ඒක අපිට තේරෙනවානේ. right. එතකොට අපි ඔක ඉන්ඩිරෙක්ට් ස්පීච් වලට ලියනකොට මෙන්න මේ විදිහට ලියන්නේ. Sama told නේද? ඔව් Sama told that නැත්නම් Sama asked. අන්න අපි කියවනේ මේ විධානයක් කරන වෙලාවට රිපෝටින් වෙබ් එක මේ එකක් වෙන්න පුළුවන් කියලා. අපි ලියන Sama asked මොකද්ද? සම්බන්ධක පදේ to give කාටද me කියන එක වෙනස් වෙන්න ඕනේ her කියලා නේද? ඇයට දෙන්න කියලානේ give her කාගේ පෑනද? my pen. ඒක තේරෙනවද කියන්නකෝ? ඒ දෙක මේ වාක්‍ය දෙක තේරෙනවද? ඔව් කතා කරන්න මේ බය නැතුව. හරි ඒක තේරෙනවානේ. හරි. දැන් බලමුකෝ අපි අර ප්‍රින්සිපල්ගේ කතාව මොකද්ද කියලා. හරි ඔන්න බලන්න මම ඒ ප්‍රින්සිපල්ගේ කතාවනේ තේරුනේ නැහැ කියලා කියන්නේ. ප්‍රින්සිපල්ගේ වාක්‍ය නේද ටිකක් පැටලි සහගතයි කිව්වේ නැත්නම් කොතනින්ද ඔය ටිකක් උඩින් දැම්ම වගේද? හරි ප්‍රින්සිපල්ගේ වාක්‍ය ගමුකෝ අපි. හරි එතනදී මම මෙහෙම දෙයක් කිව්වා. බලන්න ප්‍රින්සිපල් asked me මම මෙතන අමතරින් කියලා දාන්න නැහැ. ප්‍රින්සිපල් asked come to the office. right? ප්‍රින්සිපල් කිව්වා නැත්නම් ප්‍රින්සිපල් කියන්නේ විධානයක් දුන්නා. ප්‍රින්සිපල් asked come to the office. ඔෆිස් එකට එන්න කියලා කිව්වා. right? අපි ඒක ආපහු කියනකොට කියනවා principal asked හරි අපි ඇත්තට මෙතන මේ ඔෆිස් කියන එකට නැතුව අපි වෙන එකක් ගමුකෝ. ඕන බලන්න දැන් මේ ඔෆිස් කියන එක මම වහනවා ඈ. ඕන බලන්න. හරි come 2 කියන එක තමයි. 2 කියන එක නැතුව. come එතන එහෙට එන්න කියලා හිතන්නකෝ. දැන් ඔෆිස් එකට මම කියනවා ප්‍රින්සිපල් මට කිව්වා එහෙට එන්න කියලා. ඕන දැන් ටිකකින් මේක ගන්න. right ඕන මම ආපහු කියන්න. the principal හොඳට අහන් ඉන්නකො ඔන්න. the principal අපි ගමු ordered කියලා. අතන තිබුණා එහෙම වචනයකුත්. order කියලා කියන්නේ මොකද අවධාරණය කරනවා එහෙම නැතිනම් නියෝග කරනවා කියන්නේ. ordered come there. එහෙතැනට එන්න කියලා කිව්වා. come there මේ තියෙන්නේ. right. principal ordered come there. එහෙට එන්න කියලා කිව්වා. එහෙ කියලා කිව්වේ ඔෆිස් එක කියලා. අදහස දෙන්නේ. ඊට පස්සේ අපි ඔක ඉන්ඩිරෙක්ට් වලින් ලියනවා. the principal ordered අන්න දැන් මේක විධානයන්නේ.
ඒන් දාන්න සම්බන්ධක පදේ to මොනවද කරන්න කිව්වනේ. දැන් ඔන්න බලන්න. දැන් මෙහෙම දෙයක්. ප්‍රින්සිපල් කියලා ප්‍රින්සිපල් එන්න කියලා කියන්නේ ඕන් දැන් ඒක මෙතනින් තේරෙයි අතරම. ප්‍රින්සිපල් එන්න කියලා කියන්නේ එහෙට. ඒ කියන්නේ ඔන්න ප්‍රින්සිපල් මෙහෙම පෙන්නනවා එහෙට එන්න කියලා. ඔන්න එහෙට එන්න කියලා ඔන්න මේ අනිත් අත. එහෙම කරන්නේ නැහැ. ඉතින් අල්තකම දිග අරගෙන මාර්ග සංඥාව කලනවා වගේ එහෙම තේරුම් ගන්න එපා. ප්‍රින්සිපල් ordered come there ඔෆිසර් එන්න කියලා කිව්වා. හරි. ඊට පස්සේ අන්න දැන් මම එහෙට ගියා. ඊට පස්සේ දැන් මම ගෙදර ඇවිල්ලා කියනවා අම්මා ප්‍රින්සිපල් මට එහෙට එන්න කිව්වා. එහෙට යන්න කිව්වා කියලා. එතන වෙනසක් නැහැ. එතන නම් එතන කම්ගෝ කියන දෙකම හරි. එතන මම අර අර්ථය ඒ කියන්නේ ටිකක් ගැළපීම අනුව ගෝ කියන එක ගැළපෙනවා කියලා කියන්න හේතුව දැන් ප්‍රින්සිපල් මට එන්න කියලා කිව්වට දැන් මම අම්මතින් කියන්නේ කොහොමද? ප්‍රින්සිපල් මට හෙට යන්න කිව්වා කියලා. එන්න කියලා කිව්වත් හරි. ඇත්තටම කිව්වත් තාමරිය බැටරි සහගතයිද? ඒක ඇත්තටම හිතන්න ලොකු දෙයක් නෑ. එතන දෙකම හරි කියලා හිතන්නකෝ. රයිට්? ඒ දෙකම හරි ඈ. ඒ කියන්නේ කම් දැම්මත් ගෝ දැම්මත් ඒක හරි. නෑ සර් ප්‍රින්සිපල් ඕඩර් මී ටු ගෝ there. ඔව් ඒකත් හරි. කම් කියලා කිව්වත් කමක් නැහැ නේද? ඔව් කමක් නැහැ. දැන් අර ඔයාලා චුට්ට ඒ වාක්‍ය කියලා බලන්න. දැන් නිකන් මේ වගේ දෙයක්. දැන් හිතන්නකෝ දැන් ඔන්න හිතන්නකෝ දැන් අපි යාළුවලා ඉන්නවා කියලා කාත් එක්ක හරි. අපි දැන් යාළුවලා ඉන්න කෙනා කියලා දැන් GF හරි BF හරි කියලා හිතන්නකෝ. හරි දැන් හිතන්න මට අදාළ කරගෙන මම හිතන්නවා මගේ ගෑනු ළමයා කියලා. හරි මම දැන් ඔන්න මගේ ගෑනු ළමයා මට එහෙට එන්න කියනවා. රයිට් මම මේ උදාහරණයක් කියන්නේ. හරි ඊට පස්සේ යන්න මම මගේ යාළුවෙක් ඊට පස්සේ කෝල් දැන් හිතන්න මගේ ගෑනු ළමයා කෝල් එකක් අරගෙන තමයි කිව්වේ ඔයා එහෙට එන්න කියලා එහෙම කියලා කිව්වා. ඊට පස්සේ දැන් මම හිතන්නකෝ මගේ යාළුවෙක් කෝල් එකක් ගත්තා කියලා මගේ. ඊට පස්සේ යාළුවා කියන මේ හෙට යන්න අර එහෙ. කියලා එයා වෙන දිහාවක් ගැන කියනවා. දැන් මං අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඉන්නේ. අන්න එතකොට මම කියනවා අඩෝ අරයා එහෙට යන්න කිව්වනේ. ආන්න ඒ වගේ අර පොඩි වෙනසක් තියෙන එතන. රයිට්? ඒ අර කියන විදිහ තමයි. ඉතින් අපි කියන විදිහයි දෙකම හරි. හරි. ඒ වැඩි හිතන්න බෑ. يعني දෙකම හරි. වැරදි නෑ. එනට අර චුට්ටක් අර ගැළපීම අනුව තමයි මම තැනට ගෝ වෙනවා කියලා කිව්වේ. රයිට්? ඔය දෙකම හරි. ඔව් එන්න කියලා තමයි කියන්නේ. ඉතින් මේ දැන් ප්‍රින්සිපල්ස් අපිට කියන්නේ නෑනේ එහෙ යන්න කියලා. එහෙ යන්න කියලා කියන්නේ නෑ. එතන ඇත්තටම ඒ දෙකම හරි කියන්න තමයි තියෙන්නේ. ඇත්තටම මේ වෙනසක් නෑ එතන. අර මම ගෝ කියන එක ගැලපෙනවා කියලා කිව්වේ ප්‍රින්සිපල්ස් අපිට එතනට එන්න කියලා කියනවා. අපි ඒ කියන්න ඕනේ ප්‍රින්සිපල් එහෙට යන්න කිව්වා කියලා. අන්න ඒ වගේ අර සිංහලෙන් ඒ පොඩි වෙනස තියෙනවා. ඇත්තටම ඔයගේ වෙනස ඔයිට වඩා හොඳට තියෙන තැන මම ඉස්සරහට පෙන්නන්නම්. ඒ කියන්නේ ඔය කම් එකයි ගෝ එකයි චුට්ටක් වෙනස් වෙන තැන. තාතරම් වාක්‍ය වලට මම අද මේ හදිසියට දාපු හින්දා ඉක්මනට නෝට් එක සම්පූර්ණ කරලා ඔයාලට පැය දෙකකටත් කලින් චුට්ටක් බලන්න දෙන්න ඕනේ හින්දා තමයි උදාහරණ චුට්ටක් මම දාලා තියෙන්නේ. රයිට්. අපි චුට්ටක් මේ වාක්‍ය ටික බලමු. හරි වෙන බලන්න. අභ්‍යාස. හරි. මාලා කියනවා හරි. ඔන්න දැන් මේකේ මම අතන ඩිරෙක්ට් එකයි ඉන්ඩිරෙක්ට් එකයි දෙකම ලියන්න කියලා තමයි මේක ඔයාලට දුන්නේ. හරි. අපි බලමු. මේ චුට්ටක් ලියන්න. හරි. ඔන්න බලන්නකෝ. දැන් මාලා කියනවා. මාලා says වර්තමාන කාලයන එක මාලා says අන්න අපි ලියමු ඩිරෙක්ට් එකෙන්. දැන් මාලා කියන යාමට කැමතියි කියලා කියන එක අන්න ඉන්ඩිරෙක්ට් එකක්. දැන් ආගේ ඩිරෙක්ට් එක තමයි මම වරහන් ඇතේ දාලා තියෙන්නේ. I like you නේද? එතකොට එන්නේ. මේ තියෙන්නේ. කොහොමද එන්නේ ඒක ඩිරෙක්ට් එක? ඔන්න ඩිරෙක්ට් වාක්‍ය ඉන්නේ ඔය වගේ. දැන් ඒක අපි ඉන්ඩිරෙක්ට් කරොත් එහෙම එන්නේ. ඉන්ඩිරෙක්ට් කරොත් ඒක එන්නේ මෙන්න මේ වගේ. මාලා says අන්න සම්බන්ධක පදේ දාන්න ඕනේ that අන්න කවුද? she නේ. I she වෙන්න ඕනේ. she අන්න ඒක වචන ක්‍රියාව කරන්නේ කවද ඊළඟ වචනේ
ඒකවචන වෙන්න S එක එන්න ඕනේ she likes you කියලා කියන්නේ මට. තේරුණා නේද? ඇත්තටම ඕක මම ලයිව් ඒ කියන්නේ වීඩියෝ ඇවිත් මම ඒ කියන්නේ ලයිව් ඇවිල්ලා ඔයාලට පෙන්නන්නම්. කියන්නේ කරලා මම වීඩියෝ එකක් දානවා ඔය රිපෝටර් ස්පීච් වලද කොහොමද මේ සංවාදය ගැලපෙන්නේ කියන එක. රයිට්. ඒතර ඒ වාක්‍යය එන්නේ ඔන්න ඔය විදිහට රයිට්. ඒක තේරුණා නේද? ඊළඟ වාක්‍යය. ඔහු කියනවා ඒකත් වර්තමාන කාලයේ හින්දා ඒකත් ප්‍රශ්නයක් නෑ අපිට. He says I am coming. right? He says I am coming. ඒක අපි වෙනස් කරන්න ඕනේ indirect බවට. He says that he is coming. අපිට කාලය වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ එතනදී. මොකද reporting verb එක වර්තමාන කාලය නෙමෙයි. මෙන්න මෙතන he says කියලා එතන ගන්න ඕනේ. අපි කිව්වා වර්තමාන කාලය නම් කාලය වෙනස් කරන්නේ නැහැ කියලා. ඊළඟ එක. නිලු කිව්වා අපි කෙලිම ඉන්ඩිරෙක්ට් වලින්ම ලියමුකෝ. නිලු said අන්න සම්බන්ධක පදේ දාන්න ඕනේ that කවුද? එයා එන්නම් කියලානේ she එන්නම් ඒ කිව්ව දවසට වඩා අනාගතයි. හැබැයි දැන්ට වඩා අතීතයි. she would come. ඔය විදිහ තමයි ඒවා කියන්නේ. මේ පළවෙනි අකුරු කැපිටල් ලියන්න මම ටයිප් කරනකොට කැපිටල් ටයිප් කරේ නෑ. ඔයාලා ලියනකොට ලියන්න ඕනේ කැපිටල් හරි. ඇය කිව්වා she said මම ඔයාව හරි අපි ඒක ඩිරෙක්ට් වලින් ලියමු. I will meet you tomorrow. ඔන්නෝම නෙන්නේ. She said I will meet you tomorrow. ඊට පස්සේ අන්න ඒකේ අපි ලිව්වොත් ඉන්ඩිරෙක්ට් වලින් she said that she අන්න will එක අපි වෙනස් කරන්න ඕනේ would කියලා. She would meet me the next day. right? ඊළඟ වාක්‍යය. එතන ඔයාලට ඉස්සරහට කියන්නේ නිතරම මගේ නෝට් වල දකින්න පුළුවන් නමක් වෙයි මෙන්න මේ දාලා තියෙන නම. වෙනිෂා. told me අන්න අපි ඒක කෙලින්ම ඉන්ඩිරෙක්ට් වලින් ලියමු ඈ. නෑ අපි ඩිරෙක්ට් වලින් ලියමුකෝ. දැන් බලන්නකෝ. වෙනිෂා මට කිව්වා එයා එහෙම දෙයක් මගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ කියලා. ඒතකොට ඒක ඩිරෙක්ට් එක එන්නේ කොහොමද? වෙනිෂා මට කිව්වා මම එහෙම දෙයක් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ කියලා නේ කියන්න ඇත්තේ. ඒකනේ අපි දැන් මේ ඉන්ඩිරෙක්ට් කළා මෙහෙම දක්වලා තියෙන්නේ. අන්න ඒක තමයි තියෙන්නේ. එතකොට I didn't බලාපොරොත්තු වෙන්නේ නෑ ඒක අතීත කාලේනේ. I didn't expect. ඒ වගේ දෙයක් කියන්නේ අපි ගන්නවා such කියන එක. such a thing. නැත්නම් something like that කියලා කියන්න පුළුවන්. such a thing from you. කියලා ඔන්න ඩිරෙක්ට් එක එනවා විදියට. අපි ඒක ඉන්ඩිරෙක්ට් කරනවා. Venisha told me that she අන්න දැන් බලන්නකො මෙතන මේ ස්ටේට්මන්ට් එක අතීතයි නේද? ස්ටේට්මන්ට් එක බලන්න she didn't expect කියලානේ තියෙන්නේ. මේ මෙතන she didn't expect කියන එක අපි වෙනස් කරන්න ඕනේ. that she අන්න දැන් අපි කිව්වා අතීත කාල ස්ටේට්මන්ට් එකක් තියෙනවා අපි එක had එක ඊට වඩා අතීත කරන්න ඕනේ. past participle කරන්න ඕනේ. Venisha told me that she had not එක නෙගටිව් වෙනවනේ. had not අතන didn't කියලා තිබ්බා වගේ hadn't කියලා ලිව්වනම් ඒත් හරිය. She had not expect ඒක අන්න past participle කරන්න expected such a thing from me. such a thing from me. ඔන්න ඔයගේ තමයි ඒ වාක්‍ය නිර්මාණය වෙන්නේ. right. so said වෙන්න ඕනි නේද? මුල් දෙක indirect.
ඕ නදීෂා ඔයා කියලා කියන්නේ එක දෙක වාක්‍ය දෙකද? නදීෂා. ඔව් නදීෂා එතන බලන්නකො මාලා කියනවා කියලානේ සිංහල වාක්‍යයේ තියෙන්නේ. එතන මාලා කියනවා කියන එක වර්තමාන කාලය. ඒක අපි ඉංග්‍රීසියට ලියන්නේ ඒ විදිහටම. දැන් හිතන්න මේ අන්න එතනදී මේ රිපෝටින් වෙබ් එක වර්තමාන කාලයයිනේ. රිපෝටින් වෙබ් එක වර්තමාන කාලේ හින්දා අපි ඒක දැන් මේක අපි කෙලින්ම කරන්නේ ට්‍රාන්ස්ලේට් කිරීමක්. ඒතර මේකේ තියෙන වර්තමාන කාලෙන්නේ මම තේරුම් දැන් කියන්නේ මේ වර්තමාන කාලේ වෙච්ච සිද්ධියක් මේ වර්තමාන කාලෙදිම තව කෙනෙක්ට කියන වගේ දෙයක්. දැන් බලන්න මාලා කියනවා එයා මට කැමතියි කියලා. ආන්න ඒ වගේ දෙයක්. නැත්නම් මාලා කිව්වා එයා මට කැමතියි කියලා කිව්වොත් එහෙනම් මේක අතීතයි. ඒක හරි. දැන් මේක මේ වර්තමාන කාලේ සමහරට මෙයා තාම කැමති වෙන්නත් පුළුවන්. ආන්න ඒ වගේ තේරුමක් තියෙන එතන. රයිට්. දැන් තව ප්‍රශ්නයක් අහනවා. වෙනිසා සෙඩ් වෙන්නේ නැද්ද කියලා. හරි. මම ඔයාලට කිව්වා සේ කියන වචනේ අපි ගන්නෙ ඒක අහන කෙනා ඉන්නේ නැත්නම්. හරි නදීෂා. මේ අහන කෙනා නැත්නම් අපි ගන්නෙ සේ කියන එක. අහන කෙනා දැන් හිතන්නකෝ දැන් මම මේ කියන දේ ඔයාලා අහනවනේ. ඇත්තටම කිව්වොත් එහෙම ඔයාලට දැන් මට මම කිව්ව දෙයට ඔයාලට ගන්න බෑ say කියන එක. Sir said කියලා කියන්න බෑ. Sir told us. අන්න අහන කෙනත් අපි වාක්‍යය දක්වනවා නම් අපි එතනදි ගන්න told කියන එක. දැන් මේ වගේ ගත්තම දැන් මෙතන වෙනිෂා said me කියලා කියවොත් එහෙම එතන පොඩි නොගැලපීමක් එන වෙන අර. ගැලපෙන්නේ නැහැ ඒක. කැතයි. අන්න එහෙම කියලා හිතා ගන්නකො. කැතින්ද අපි ගන්නෙ නෑ ඒක. එතන ගැලපෙන්නේ කියන්නේ අහන කෙනත් අපි වාක්‍යය ලියනවා නම් අපි ගන්නේ told කියන එක. tell told කියන එක. ඒක ගන්නෙ. එතන වෙනිෂා told කියලා ගත්තේ ඒ හින්දා. ඒ කියන්නේ say කියන එක අතර වැරදි නෙමේ කැතයි. ඒ වගේ තේරුමක් තියෙන්නේ right. දැන් නිකන් උදාහරණයක් කිව්වොත් එහෙම අය කියන්නේ අපි අසෝබනයි කියලා අන්න ඒ වගේ දැන් මෙතන හිතන්න පන්සලට යනකොට අපි නිකන් කොටර අඳින්නේ එහෙමනේ. ඒ කියන්නේ අපි කොහොමවත් අඳින්නේ නැහැ පන්සලට. ඒත් පන්සලට ටිකක් කොටර අඳින්න දැන් හිතුනොත් එහෙම අපි නැත්නම් ඕන්න අඳිනවා තද රතු පාට එහෙම නැත්නම් ඔය කොහේ හරි ක්ලාස් අඳින හරි එහෙම සූට් එකක් අපි අඳිනවා පන්සලට. ඉතින් අසෝබනයිනේ කැතයි. හරි නෑ. ආන්ගේ වගේ එකක් තමයි මෙතනත් තියෙන්නේ right. එහෙම මතක තියාගන්නකෝ. සිද්ධිය අරක අහන කෙනා ඒ ලේසිම ක්‍රමය තමයි ඒක මතක තියාගන්න. අහන කෙනා වාක්‍යයේ දක්වනවා නම් අපි ලියනවා tell told කියන වචනේ භාවිතා කරලා අහන කෙනා නැතුව අපි නිකන් එයා කිව්වා මෙහෙම කියලා අපි එහෙම දක්වනවා නම් sir says said told කියනවා ඒ වගේ වෙනස ආයි පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද right. හරි අහන්නකෝ. say කියන වචනේදී වෙන්නේ කවුරු හරි කෙනෙක් කියනවා. right. දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න දැන් පාරවල් වල ඔය පාරේ බස් වලට වල එහෙම සින්දු කියන කට්ටිය ඉන්නේ. ඒ සින්දු කියන කට්ටිය සින්දු කියනවා. ඉතින් අහන කට්ටිය තියෙනවා අහන්න නැති කට්ටියත් ඉන්නවනේ. අන්න එතනදී අපිට කියන්න පුළුවන් ඔහු සින්දුවක් කිව්වා. ඒ කියන්නේ he said a song කියලා කියන්න පුළුවන්. එතන අපි sang කියලා ගන්න. එතනදී අර ගීතයක් ගායනා කරා කියන දෙයට. ඒත් නැතුව අර අපි කියනවනේ සින්දුවක් කිව්වා කියලා. අන්න එතනදී අහන කෙනා නැත්නම් හරි අහන කෙනා සඳහනක් නැත්නම් අපි ගන්නේ say කියන එක. එතන say කියන එක අතීත කාලේ තමයි said කියන එක. say කියලා කියන්නේ says කියලා කියන්නේ වර්තමාන කාලයේ වචනය. said කියලා කියන්නේ අතීත කාලයක. right. tell කියලා කියන්නේ කියනවා කියන එක. දැන් මදුෂානි tells right. දැන් මෙන්න මේ වගේ කියන්න පුළුවන්. මදුෂානි tells she likes to speak English. right. එතකොට අන්න මදුෂානි මේ වර්තමාන කාලෙදි තමයි කියන්නේ ඒක. ඒ හින්දා තමයි tells කියලා උනේ. ඊට පස්සේ දැන් ඒක අපි අතීත කරොත් එහෙම මදුෂානි told me that she liked speak like to speak English. අන්න ඒ වගේ අර tell එකේ අතීතේ තමයි told කියලා කියන්නේ. එතකොට tell කියන එක ගන්න අපි වාක්‍ය අපි දක්වනවා නම් ඒක අහන කෙනක් දක්වනවා නම් අපි ගන්නෙ tell කියන වචනේ. ඒ වගේම අහන කෙනා දක්වන්නේ නැත්නම් අපි ගන්නෙ
say කියන වචනේ. එහෙම මතක තියාගන්න. ඒතර ලේසි ඔයාලට. මදුෂානි හරිද? හරි. නොතේරුණොත් එහෙම අහන්න. right. හරි. ඊට පස්සේ අන්න දැන් මෙහෙම ඒවා හරි. දැන් මෙතන බලන්නකෝ. මම අද කෙටි කතා මොකද අපි මගේ චිත්‍ර කතාව දාලා තියෙනවා. right. ඩුවයි කතාව වගේ. බලන්නකෝ. දැන් ඔන්න කෙනෙක් ගිහිල්ලා ගෑනු ළමයට කියනවා දැන් මේ කට කියලා බය වෙලා වගේ අර තිබිලෙත් සිංහ එයා ඇඳපු චිත්‍ර දැකලා තියෙනවද දන්නේ ඒ වගේ දැකලා ඒ වගේ නිකන් ඇඳුත් එහෙම. ඒතර මෙයා ගිහිල්ලා කියනවා බලාපොරොත්තු නොවුන විදිහට ගිහිල්ලා කියනවා I love you කියලා කියනවා. මේ ගෑනු ළමයට. හිතන්නකෝ මේ ගෑනු ළමයා B කියලා. ඔන්න A ගිහිල්ලා B ට කියනවා මේ විදිහට කියනවා I love you කියලා කියනවා. ඊට පස්සේ මෙයා පුදුම වෙනවා. ඔව් කියලා. ඊට පස්සේ දැන් ඔන්න මල කොහොම හරි ගන්නවා. දැන් ඇත්තටම ගෑනු ළමයිට කියනවා ඒක මම ඒ ඇත්තටම මම පිළිගන්න දෙයක්. ඒ කියන්නේ එහෙම කරන්න කියලා වගේ. ඒක ඇත්තටම එහෙම හොඳ දෙයක්. දැන් ඔය පිරිමි ළමයි සර්ප්‍රයිස් කරනවා කියලා හිතලා සර්ප්‍රයිස් සපෝස් කරනවා කියලා හිතාගෙන කට්ටියක් ඉස්සරහා ගිහිල්ලා ඔන්න ඔය විදිහෙන් මේ කියන්නේ කකුල නමලා ඉවර වෙලා රෝස මලක් එහෙම දික් කරොත් එහෙම නැත්නම් රින් එකක් දික් කරොත් එහෙම ඒ මිනිස්සු ඉස්සරහා ඒ පිරිමි ළමයාව අපහසුතාවයට පත් කරන්නලා ඒ මල අරගෙන පොලේ ගහලා චප්ප කරලා එහෙම නැත්නම් විසි කරලා වගේ එහෙම දේවල් කරන්න එපා කියනවා. ඒ කියන්නේ ඒ කොල්ලා එතනින් එහාට ආයේ මානසිකව වැටෙනවලු ගොඩක්. ඒ කියන්නේ ජීවිතේ වුණත් පා වෙන්න තරම් පුළුවන්ලු. ඉතින් අච්චර කට්ටියක් ඉස්සරහා එහෙම අපහසුතාවයටපත් වෙනවා කියන්නේ. ඒ හින්දා කියන්නේ ඒ වෙලාවට මේ මල හරි අදාළ දේ ගන්න කියනවා. පස්සේ අකමැති නම් ඒක එයාට කියන්න කියලා කියනවා. ඉතින් අන්න ඒ වගේ දැන් හිතන්න මේ ගෑනු ළමයා තෙමල ගත්තා කියලා දැන් ওই මලේ ආතේ තියෙනවනේ දෙවෙනි රූපේ. ඊට පස්සේ දැන් එයා එන ගමන් කල්පනා කරනවා. එතන ඇත්තටම මෙතන that කියන අපේ අර සම්බන්ධක පදේ මිස් වෙලා තියෙනවා. සම්බන්ධ පදේ නැති වුණා කියලා ප්‍රශ්නකුත් නැහැ එතන. එතන he says ඔහු කියනවා he loves me. ඒක වර්තමාන කාලෙම එයා කියනවා. මොකද සිද්ධියත් වර්තමාන කාලේ එයා කියන්නේ මේ හිතන්නේ වර්තමාන කාලෙදිම තමයි. දැන් ඔයාලට ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. එයා කලින් කිව්වා නම් දැන් මේ මොහොත වෙනකොට ඒක අතීතයිනේ කියලා. ඒතකොට ඔහු කිව්වා ඔහු මට කැමතියි කියලා වගේ එහෙම තේරුමක් ගන්න පුළුවන්. එහෙම නැතුව දැන් එයා වර්තමාන කාලෙන් බලනකො he says දැන් හිතන්න තාමත් එහෙම කියනවා කියලා. he says he loves me කියලා. අනේ එහෙම මෙයා දැන් හිත හිත ගෙදර යනවා. ඊට පස්සේ යන ගෙදර ගිහලා අම්මා අතින් කියනවා මලත් අතේ තියෙද්දිම mom he said I love you. අන්න දැන් ඒ ඩිරෙක්ට් ස්පීච් වලින් කියනකොට අන්න එයා කියුව එක ඒ විදිහටම ලියනවා. හැබැයි ඉන්ඩිරෙක්ට් කරනකොට මොකද වෙන්නේ? mom he said ඔහු කිව්වා අන්න I he වුණා මෙතන අතන that කියන එක එන්න ඕනේ මැදට. he said he වෙලා love කියන ගන්න he ක්‍රියාව කරන්න උනේ හින්දා අන්න මෙයා ඒක වචන ගෙනෙන්නේ. මෙතන ක්‍රියාපදේ ඒක වචන කරන්න s එක වැටිලා තියෙනවා. he loves me. දැන් බැරි වෙලා හරි කිව්වොත් මෙහෙම. දැන් මේ හිතන්න මේ වචන ටික වෙනස් වෙලා කියලා. දැන් මේ අපි දැන් මේක මෙහෙම ලියුවා කියලා දැන් ඔන්න බලන්න. he said ඔහු කිව්වා I love you කියලා. he said that I love you කියලා කිව්වොත් එහෙම මේ දුව අම්මට ආදරේ කිව්වා කියලා වගේ තේරුමක් එන්නේ. ඒක වැරදිනේ. ඒතකොට මේක වෙනස් වෙන්න ඕනේ. අන්න ඩිරෙක්ට් මේ විදිහට දක්වපු එක අපි ඉන්ඩිරෙක්ට් කරන්න ඕනේ. ඉන්ඩිරෙක්ට් කරනකොට වෙන්න ඕනේ. he said කියන එක ලියලා that කියන සම්බන්ධක පදේ දාලා I කියන එක he කරන්න ඕනේ. love කියන එක මේ heට අදාළව loves කියලා එක වෙනස් කරන්න ඕනේ. you කියන එක me කියලා වෙනස් වෙනවා. right. ඊට පස්සේ අන්න අම්මා කියනවා he told you I love you කියලා අන්න එහෙම අහනවා. ඌ කිව්වා ඔයාට මෙහෙම කියලා අන්න ඒ වගේ ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ දුවගෙන් අහනවා he told you I love you. එයා ඔයාට කිව්වද මේ විදිහට කියලා අන්න ප්‍රශ්නාර්ථයක් අහනවා. එතකොට මේක අපි කිව්වොත් එහෙම ඉන්ඩිරෙක්ට් වලින් එතන මෙතන වෙනස් වෙනවා. මේ ප්‍රශ්නයක් නෙමේක. එතකොට මෙතනදී අන්න did he tell you that he loves you කියලා එක වෙනස් වෙනවා. ඒක අපි ඒ වගේ අවස්ථාවක් ඇත්තටම පස්සේ කතා කරමු. තව උදාහරණ වාක්‍ය මං ගාව තියෙනවා 50 ගානක් විතර හදපුවා. ඒක ඇත්තට මම මේ නෝට් එකට දාන්න බැරි වුණා. මම මේ ඉක්මනට
ඔයාලට නෝට් එක එවන්න ඕන නිසා. හරි අපි බලමු මේ ප්‍රශ්නේ මොකක්ද කියලා විභාගෙට තියෙන ප්‍රශ්නේ චුට්ටක්. හරි. තවත් මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් ඔයාලා දැන් අර ජෙනරල් ඉංග්‍රීසි ගෲප් එකට සම්බන්ධ වෙලා ඉන්න. අපි දැනට යන්නේ දැන් හෙට කතා කරන්න තියෙන්නේ past simple tense එක. ඊට පස්සේ අපි ඒක කතා කරලා ওই විදිහට ටෙන්සස් ටික කතා කරගෙන ගිහිල්ලා දවසක ලොකුවටම වාක්‍ය 100ක් 200ක් විතර අපි ලියමු. ඒ කාලේ වෙනකොට වාක්‍ය ලියන්න තමයි තියෙන්නේ. එතකොට ඔක හොඳටම පුළුවන් වෙනවා. දැන් බලමු කොහොමද මේ විභාග ප්‍රශ්න කොට දාගන්න කියලා බලමු. කුමාර් has මම කිව්වා මුලින්ම කරන්න තියෙන්නේ මොකද්ද? ප්‍රශ්නය කියවනකොට වචන දෙකෙන් දෙකට ලියන්න. ඊට පස්සේ චුට්ටක් මේ ඡේදය දිහා බලලා මේ ඒ කියන්නේ මේ දෙපැත්ත දිහා බලලා මේක ලියවන අතර මේ මෙතනදී ඒ දෙකම හරි. දැන් බලමු අපි. කුමාර් has just returned. කුමාර් ආපහු ඇවි චුට්ටකට කලින් ආවේ from a school trip. ස්කූල් ට්‍රිප් එක ගිහිල්ලා. his family ඔහුගේ පවුලේ members පවුලේ සමාජිකයෝ wanted to know දැනගන්න අවශ්‍ය වුණා everything හැමදේම about the trip. ඒක අපි දන්න සාමාන්‍ය දෙයක්නේ. අපි ගමනක් ගියාම ගියපු විස්තර ඔක්කොම ටික කියන්න ඕනේ ඉතින්. එයාලා තාසනේ දැනගන්න. given below are the questions. පහත දීලා තියෙනවා තමයි ප්‍රශ්න. they asked ඔවුන් අහපු ප්‍රශ්න. read the questions and complete the description. මේ තියෙන ප්‍රශ්නේ කියවලා complete the description මේ පහ තියෙන විස්තරේ සම්පූර්ණ කරන්න කියලා කියන the first one is done for you. පළවෙනි එක කරලා දෙනවා කියනවා. father at what time did you come home? ඔයා කීයේ වෙදිද ගෙදර ආවේ කියලා අහනවා. ඊළඟ එක son පුතා will you tell us all about the trip? ඔයා මේ trip එක ගැන ඔක්කොම දේවල් අපිට කියනවද? brother මල්ලි අහනවා. what places did you visit? ඔයා මොන තැනද බලන්න ගියේ? have you saved all the photos? ඔයා ඔක්කොම photos save කරගත්තා නේද කියලා අහනවා. elder sister වැඩිමහල් සහෝදරිය අහනවා can I join you next year? ඊළඟ අවුරුද්දේ මට join වෙන්න පුළුවන්ද ඔයාට කියලා අහනවා. baby sister චූටි නංගි අහනවා what have you bought for me? මං වෙනුවෙන් මොනවද ගෙනාවේ කියලා අහනවා. right and Kamal's description. right my father බලන්නකෝ ඒක අරන් තියෙන හැටි my father wanted තාත්තට දැනගන්න අවශ්‍ය වුණා to know at what time I had come home. දැන් මෙතන බලන්නකෝ at what time did you come home නේ at what time I had come home මේ did කියන වචනේ අපි ගන්න අතීත කාලෙදීනේ. ඒතර at what time did you come home කියන එක ගන්න තවත් අතීත කරන්න අපි had කියලා ගන්නවා. හැබැයි මෙතන ප්‍රශ්නයක් ගොඩ නැගිලා නැහැ. at what time I had come home කියලා ඒක වෙනස්ලා තියෙනවා. මම කිව්වා ප්‍රශ්න පද සාමාන්‍ය විදිහට යොදා ගන්න අවස්ථාවක් තියෙනවා කියලා. ඒක තමයි මෙතනදී වෙලා තියෙන්නේ. mother asked me අම්මා මට කිව්වා නැත්නම් මගෙන් ඇහුවා whether කියන්නේ අර දැන්ගේ ඒ වගේ වචනයක් whether I දැන් will you tell us? I would tell them මේ would tell කියන එක තමයි මෙතන එන්නේ. I would tell them all about the trip. දැන් බලන්නකෝ ඒ මොකක්ද උනේ කියලා. will would උනා. කාටද you කියලා කියන්නේ will son will you tell us අන්න us කියලා දෙන්නේ. එතන I would sorry මෙතන දැන් බලමු whether I would tell them. මේ දාලා තියෙන them කියන එක. එතන would tell කියන දා මෙතනට එන්නේ. about trip. My brother asked me what මේ තියෙන්නේ what places I visited මම ගියපු තැන් මොනවද and whether I saved මෙතන තියෙන්නේ කොයි I have saved I had saved all the photos had saved කියලා මෙතන එන්නේ. My elder sister asked whether she can or she could කියලා ගන්න පුළුවන්. She could join me the following year. මේ දාලා තියෙන්නේ next year following year වෙලා දැක්කනේ මේ. මෙතෙන්නේ. ඊළඟට my baby sister wanted to know what